සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස වැඩම කොට වදාළ අති ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේලාගෙන් අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් ඊ타ම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තු ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා මේ උතුම් ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත්
මේ පින්නතුන්ගේ ජීවිතවල මෙතෙක් රැස් කරගත්ත සියලුම කුසල ධර්මයන්ගේ ආනුභාවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ සඳහන් වන උතුම් සූත්‍ර දේශනාවක්. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන භික්ෂූන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා දේශනා කළ මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ ළඟ මුලින් දේශනා කළේ කොසල් මහරජුරු. මේ සූත්‍රය හඳුන්වන්නේ ධම්මචේතිය සූත්‍රය කියන නමින්. තරමක් දීර්ඝව කරුණු සාකච්ඡා කළ යුතු සූත්‍රයක් නමුත් මේ කාල සීමාව තුළ ප්‍රමාණවත් කරුණු සහිතව අපි මේ ධර්ම කාරණාව සාකච්ඡා කරමු. තුනුරුවන් පිළිබඳව තුනුරුවන්ගේ ගුණය පිළිබඳව තුනුරුවන්ගේ විශේෂත්වය පිළිබඳව මේ සූත්‍රයේ පුරාම කරුණු ගෙනහැර දක්වනවා. මේ සූත්‍රයේ දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ වේද තලුම්ප කියන නියංගමේ. කොසල් මහ රජුරු මේ කාලේ ටිකක් හිත් වේදනාවෙන් හිටපු කාලයක්. රජුරු හිත් වේදනාවෙන් ඉන්නේ රජුරුවන්ගේ ප්‍රධාන සෙන්පතිය අනුන්ගේ කේලම් බස් අහපු නිසා රජුරු විසින් මරලා දැම්මා. ඒ කියන්නේ කේලම් අහලා තියෙන සෙන්පතිය නෙමෙයි රජුරුව තමයි අනුන්ගේ කේලම් වලට රැවටුනේ. රජුටත් රාජ්‍යයටත් බොහෝම ගරු කරපු සෙන්පතිය ප්‍රධාන සෙන්පතිය. ඒ වෙන කවුරුවත් නෙමෙයි බන්දුල මල්ල. ජම්බුද්දීපයේ මහා සටන්කාමීන් 3 දෙනෙක් හිටිය කියලා සඳහන් කරනවා. එයින් එක්කෙනෙක් බන්දුල මල්ල. අනිත් එක්කෙනා මහාලි ලිච්ඡවි. අනිත් එක්කෙනා කොසල් මහ රජුරු. මේ 3 දෙනාම රාජකුමාරවරු. 3 දෙනාම එකට තමයි ශිල්ප හැදෑරුවේ. 3 දෙනාම එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවනි නැතුව දක්ෂයි. හැබැයි වෙනම සඳහන් කරනවා ජම්බුද්දීපයේ මහා සටන්කාමීන් කියලා මේ 3 දෙනාට සඳහන් කළාට ශාක්‍යයන් හැර කියලා. ශාක්‍යයන් සමග යුද්ධ කරන්න සමත් කෙනෙක් මේ ලෝකේ නැහැ. ඉතින් බන්දුල මල්ලට රජකම හම්බෙන්නේ නැහැ. වැඩිමහල් සහෝදරයෝ ඉන්නවා. ශිල්ප පරීක්ෂා කරන්න ගිහිල්ලා බන්දුල මල්ලව පරාජය කළා. ඉතින් සහෝදරයෝ අතින් පෙරදුනා නෙමෙයි. ඔහුට ශිල්ප පෙන්වන්න තිබුණේ විශාල වශයෙන් උණගස් එකතු කරලා බැඳපු උණ බට මිටි 60ක් විතර තිබුණා. ඔහුට අහසට පැනලා ඒ උණ මිටි කපාගෙන යන්න ඕනේ. ඉතින් මේ පිරිස ඔහු පරාජය කරන්න ඕන නිසා අන්තිම උණ මිටියට කම්බි කුරක් මැදි කරනවා. ඉතින් ඒ කම්බිය කැපුනේ නැති නිසා ඔහු පරාද වුණා කියලා සඳහන් කළා. ඉතින් අම්මට සඳහන් කළා මම මේ ඔක්කොම මරනවා කියලා. අම්මා කිව්වා පුතේ කොහොමත් වැඩිමල් සහෝදරයෝ ඉන්නකොට ඔබට රජකම දෙන්න බෑනේ. ඊට පස්සේ තරහ වෙලා පිටත් වෙලා යනවා තමගේ යාළුවා හොයාගෙන. යාළුවා තමයි කොසල් රජුරු. ඉතින් බන්දුල මල්ල තමන් හොයාගෙන එනවා කියනකොට කොසල් රජුරන්ට දැනෙන්නේ පුදුම සතුටක්. ඒ තමන් හා සමාන සටන්කාමී. රාජ්‍යයට මොනතරම් ආරක්ෂාවක්ද. ඉතින් ඒ හින්දා ප්‍රධාන සෙන්පති තනතුරේ හිටියා. කොසල් ධනව්‍යයේ අග්‍ර විනිශ්චයකාරවරු අනුන්ගෙන් අල්ලස් අරගෙන වැරදි කරුවෝ නිවැරදි කරුවෝ කරනවා. නිවැරදි කරුවන් වැරදි කරුවන් කරනවා බව බන්දුල මල්ල දැනගෙන රජුරවන්ට ඒක කියලා ඒ විනිශ්චයකාරවරු අයින් කළා. රජුරුව බන්දුල මල්ලට දුන්න අග්‍ර විනිශ්චයකාර තනතුර. ඉතින් ඒ හින්දා අයින් කරපු විනිසුරු තරහයි. ඒගොල්ලෝ තමයි මේ කේලම් කියමන කළේ. බන්දුල මල්ලට ඉන්නවා දරුවෝ 30ක්. දරුවෝ 30 දෙනාම පිරිමි දරුවෝ. නිවුන් දරුවෝ හැටියට තමයි බිහි වෙන්නේ 16 15 වතාවකට.
සඳහන් කරන බන්දුලමල්ල අති දක්ෂ වාලවේදී. පුතාලා 30 දෙනාමත් තාත්තා වගේම දක්ෂයි දුනු ශිල්පයට. වාලවේදී කියලා කියන්නේ දනුද්දරයන්ට දෙන උපාධියක්. දනුද්දරයන්ට විශේෂ උපාධි 4ක් තියෙනවා. ශබ්දවේදී, සරවේදී, අක්කනවේදී, වාලවේදී කියලා. වාලවේදී කියලා කියන්නේ ඊටා තියුණු තැන්වලට තියුණු විදිහට ඊතල එල්ල කරන්න දක්ෂයි. අස්සෙකුගේ ලෝම ගහක් ගලවලා දොඩම් ගෙඩියක් හෝ කිසියම් ආධාරකයක් ඒ ලෝම ගහේ එක පැත්තක බැඳලා අනික් කෙරවල තවත් ආධාරකයක යට ගහලා රියන් ප්‍රමාණයක් අහසට ඔසවලා අර දනුද්දරයා බොහෝ දුරට යනවා. බොහෝ ඈතට ගිහිල්ලා ඔහුට කියනවා දොඩම් ගෙඩියට වදින්නෙත් නැතුව අර එල්ලලා තියෙන ආධාරකයට වදින්නෙත් නැතුව අස්සලෝමයට විදින්න ඕනේ දොඩම් ගෙඩිය බිම වැටෙන්න. ඉතින් ඒක තන ඉඳලා බැලුවත් අස්සලෝමේ පේන්නේ නැහැනේ උඩට උස්සහම. නමුත් මොවුන් සෑහෙන දුර එක්ක ගිහිල්ලා විදින්න කියහම සඳහන් කරනවා විදිනවා කියලා. විදුනට දොඩම් ගෙඩිය වැටෙන්නේ නැහැ. ඇයි වැටුන්නේ නැත්තේ? ඊතලේ වැදිලා තියෙනවද කියලා බිමට අරන් බලහම අස්සලෝමේ දෙකට පැලිලා ඊතලේ මැද්දෙන් ගමන් කරලා තියෙනවා කියලා කියනවා. ආන් ඒ තරම් තියුණු විදමනට දක්ෂයට තමයි වාලවේදීන් කියලා කියන්නේ. ඉතින් මේ තාත්තයි පුතාලා ටිකයි ඒ වගේ අය. ඉතින් අර විනිසුරුව ඇවිල්ලා කියනවා මහරජා ඔබ බලාගෙන ඉන්නේ මේ තාත්තයි පුතාලා ටිකයි එකතු වෙලා මේ රට පැහැර ගන්නකන්ද කියලා මේ වගේ රජුරුවන්ගේ හිතේ හරියට සැක උපදවනවා. උපදවලා වෙනත් කැරැල්ලක් ඈත ප්‍රදේශයක නිර්මාණය කරවලා බන්දුල මල්ලයි දරුවෝයි කැරැල්ල මර්ධනය කරන්න එහාට පිටත් කරලා ඒගොල්ලෝ එන ගමන් සැඟවිලා ඉඳලා ප්‍රහාරයක් එල්ල කරනවා. ඉතින් හැඟවිලා ඉඳලා ප්‍රහාරය එල්ල කරපු නිසා ඒගොල්ලන්ට කරගන්න දෙයක් නැතුව ගියා. තාත්තයි පුතාලා 30 දෙනයි කෑලි කෑලි වලට කපලා මරනවා. රජුරුව පස්සේ දැනගන්නවා මට වැරදුනා කියලා. බන්දුල මල්ලිකාගෙනුත් ගිහිල්ලා අහනවා. ඇයි කියනවා මගේ ස්වාමියායි දරුවෝයි තරම් ඔබ වහන්සේටත් රටටත් ආදරය කරපු අය තව ඉන්නවද දන්නේ නැහැ කියලා. ඒක රජුරුවට දරා ගන්නම බැරුව යනවා. ඒ හින්දා රජුරුව මේ කාලේ රාජ්‍යයේ ඉන්නේ නැහැ, හැම වෙලාවෙම ඉන්නේ මේ කැලෑවල් වල. තමන්ගේ මනස නිදහස් කරගන්න මානසික විවේකයක් ගන්න කැලෑවට ගිහිල්ලා ඉන්නවා. ඒ හින්දා රජුරුව උදේම නැගිටලා දීඝකාරායන කියන ඇමතිට කියනවා භද්‍ර යානා සූදානම් කරන්න. මට උයනට යන්න ඕනේ කියලා. කියන්නේ සුන්දර රථ. අද තියෙන අති නවීනතම මෝටර රථයක ඇතුළ කොයි වගේ සුව පහසුද? ඊට වඩා හුඟක් සුව පහසුයි කියන මේ රජවරුන්ගේ රථ. වේලාම සූත්‍රයේ රථ ගැන විස්තර කරලා තියෙන තැන් වලින් ඒ වගේ කරුණු හුඟක් පැහැදිලි වෙනවා. ඉතින් එවන් රථ තමයි මේ භද්‍ර යානා කියලා කියන්නේ. මේ රථයෙන් නැගලා රජුරුව නගරක කියන නියම් ගමේ වනාන්තර වලට ගියාම රජුරුව දකින්නවා අර බොහෝම විශාල ගස් කැලෑවි තියෙනවා. අපේ දැකලා තියෙනවා මේ විශාල ගස්වල මුල් ඇවිල්ලා තියෙනවා කඳ මැද ඉඳලා. ඒක මුලක් හැටියට නෙමෙයි තියෙන්නේ. කඳේ මැදින් පටන්ගෙන ධාරයක් වගේ තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔය කුබුක් ආදී ගස්වල හැම බොහෝසේ දකින්න ලැබෙනවා. මැද්දේ ඉඳගත්තාම දෙපැත්තටම පේන්නේ නැහැ. නිකන් කුටියක් වගේ. ඉතින් මේ තැන් දැක්කහම රජුරවන්ට හිතෙනවා මේ වාගේ නිදහස් විවේක තැන්වලට බුදුරජාණන් වහන්සේ හරීම කැමතියි. විවේකීව ඉන්න. ඒ දැක්ක ගමන් බුදුරජාණන් වහන්සේ මතක් වෙනවා. සාමාන්‍ය දවසකට දෙපාරක් විතර බුදුන් වඳින කෙනෙක්. ඉතින් ඒ ගමන්ම අහනවා බුදුරජාණන් වහන්සේ අද කොහෙද කියලා. දීඝකාරායන කියලා කියන්නේ බන්දුල මල්ලගේ පුතෙක්. කියන්නේ බන්දුල මල්ලගේ ඥාති පුතෙක්. දීඝකාරායනගේ මාමා තමයි බන්දුල මල්ල. බන්දුල මල්ලට මේ සෙම්පතිකම දුන්නේ බන්දුල මල්ලගේ මේ දීඝකාරායනට සෙම්පතිකම දුන්නේ බන්දුල මල්ල මරාපු එකේ දුක තුනී වෙන්න කියලා. හැබැයි දීඝකාරායන ඉන්නේ කොයි වෙලාවෙ හරි රජුරු මරන්න.
මාමා මරාපු පලිය ගන්නවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ නිසා දීඝකාරායනට ඕනේ රජ්ජුරුවන්ට පුළුවන් තරම් ලං වෙන්න. විශ්වාසය දිනා ගන්න. දීඝකාරායන හොඳාකාරවම දන්නවා අනිවාර්යයෙන්ම දවසේ කොයි වෙලාවෙ හරි බුදුරජාණන් වහන්සේ ගැන අහනවා. ඉතින් අහපු ගමන් ඉන්න තැන කියන්න ඕන නිසා දීඝකාරායන විශේෂයෙන් හොයාගන්නවා බුදුරජාණන් වහන්සේ අද ඉන්නේ කොහෙද අද ඉන්නේ කොහෙද අද ඉන්නේ කොහෙද කියලා. ඉතින් අහපු ගමන්ම කියනවා ස්වාමීනි වේදතලුම්ප නියංගමේ තමයි වැඩ ඉන්නේ. හුඟක් දුරයිද කාරායනේ කියලා අහනවා. යොදුන් 3ක් විතර අපිට දවල් කාලෙම ගිහිල්ලා එන්න පුළුවන් කියලා කියනවා. එහෙනම් යමු කියලා ආයෙත් පිටත් වෙනවා. ඉතින් පයින් රතයෙන් යා යුතු ප්‍රමාණයක් ගිහිල්ලා ඉතුරු හරිය බැහැලා විහාරයට ඇතුල් වෙලා මහරහතන් වහන්සේලගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොහෙද කියලා. රහතන් වහන්සේලා උත්තරයක් දෙනවා මහරජා. මේ වහලා තියෙන කුටිය තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ කුටිය. ආලින්දයට ගිහිල්ලා උගුර පාදලා දොරට තට්ටු කරන්න. එතකොට මහරජා දොර ඇරෙයි කියලා සඳහන් කරනවා. ඉතින් මේ බොහෝම ලස්සන සාරධර්ම. භාග්‍යතුන් වහන්සේ ගාවත් ඒ සාරධර්ම ඒ විදිහටම රහතන් වහන්සේලා එන අය ලව්ව අනුගමනය කරවලා තියෙනවා. රජුරුව ආලින්දයට ගිහිල්ලා වරක් උගුර පාදලා දොරට තට්ටු කරනවා. මේ දොරට තට්ටු කරන ක්‍රම කීපයක් තියෙනවා. සමහර කට්ටිය භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටිය දොරට තට්ටු කරනවා දොරේ උඩියම හරියෙන්. සමහර කට්ටිය මැදින් තට්ටු කරනවා සමහර කට්ටිය යටින් තට්ටු කරනවා. එතකොට මේ තට්ටු කරන ස්වභාවයෙන් බුදුරජාණන් වහන්සේ දන්නවා කවුද තට්ටු කරන්නේ කියලා. දොරේ උඩින්ම තට්ටු කරන්නේ දෙවියෝ ආවහම. දොරේ මැදින් තට්ටු කරන්නේ මිනිස්සු ආවහම. දොරේ යටින් තට්ටු කරන්නේ නාග ලෝකෙන් ආවහම. ඉතින් කවුරු ආවත් දොර ඇරෙන්න අදිෂ්ඨාන කරනවා. එහෙම නැත්නම් ශ්‍රී හස්තයේ දොර දිහාට දිගු කරනවා. ඒත් එක්කම දොර ඇරෙනවා. ඉතින් රජුරු එතෙන්ට යන්න කලින් නලල් පටියයි කඩුවයි මේ ආදී ඔක්කොම දීඝකාරායනට බාර දෙනවා. කෝටි ලක්ෂයක් සක්වලක මහරජුරුව ළඟට තවත් කෙනෙක් රජෙක් හැටියට යන්නේ නැහැ. අපි ඔක්කොම උන්වහන්සේගේ පායට පෑගෙන දූවිලි තරම්වත් වටින්නේ නැහැ. ඒ නිසා සම්පූර්ණ රජෙක් හැටියට පැලඳගෙන ඉන්න මේ සියලුම දේවල් අයින් කරලා තමයි යන්නේ. ඉතින් ඒවා දීඝකාරායනට දීලා රජුරු තනියම යනකොට දීඝකාරායන කල්පනා කරනවා පෞද්ගලික කාරණාවක් කතා කරන්න වෙන්න ඇති යන්නේ මම යන්නේ කොහොඳ නැහැ කියලා. ඒ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ දණින් වැටිලා රජුරු වන්දනා කරනවා. ඒ වන්දනා කරනකොට රජුරු සඳහන් කරනවා ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි. ස්වාමීනි මම කොසල් රජු වෙමි කියලා තුන් පාරක් ප්‍රකාශ කර කර තමයි වඳින්නේ. ඒතර ඒ වඳිනකොට තමන්ගේ අත්ල බුදුරජාණන් වහන්සේගේ සිරිපා ධාතුව මත තියලා හාත්පස විලුඹ පැත්තේ ඉඳලා සම්බාහනය කර කර තමයි නම කියන්නේ. ඒක තමයි වන්දනා කරන හැබෑ ක්‍රමය. ඒවා අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. හැබැයි මේවා ප්‍රාථමිකම කාරණා. ප්‍රාථමිකම කාරණා කියලා කියන්නේ හැමෝම හැමදාම දැනගත යුතු කරුණු. ඉතින් ඒවා ඒකයි ප්‍රාථමික කියලා කියන්නේ මුලින්ම මේ ශාසනය දැනගත යුතු කරුණු. ඒ නිසා ඉතින් නිතර කතා කරලා නෑ ඒ කරුණු ගැන. අදත් අපි වන්දනා කරනකොට වන්දනාව ලබන ඒ උතුම් පුද්ගලයාගේ පතුල සම්බාහනය කර කර වඳින එක තමයි නිවැරදි ක්‍රමය. සුදුසු තැන සුදුසු වෙලාවේ ඒ ක්‍රියාවට එළඹෙන්න ඕනේ. එහෙම නැත්නම් හැම වෙලාවෙම අපි එහෙම වන්දනා කරන්න ගියත් ඒකට ඒක කරදරයක් වෙනවා. ඉතින් ওই වන්දනාවට පොඩි කාලයක් ගන්න ඕනේ. ඉතින් එතකොට ස්වාමීන් වහන්සේලාට දිගට මෙහෙම වඳින්න ගත්තොත් උන්වහන්සේලාට වෙන වැඩක් කරගන්න වෙන්නේ නැහැ. දෙන්න වඳින වෙලාවක් තියෙන්න ඕනේ.
මෛත්‍රී සිතින් ආශිර්වාද කරාම තමයි දායකයටත් ආශිර්වාද ලැබෙන්නේ. ස්වාමීන් වහන්සේටත් අකුසල් නොවෙන්නේ. නමුත් ඉතින් දායකයන්ගෙන් හරි කරදරයි සමහර වෙලාවට. හදිස්සියේ සමහරලාට ස්වාමීන් වහන්සේලා ආගමික වැඩවල ඉවර වෙලා දානේ වළඳන වෙලාව ආසන්න වෙලා දානශාලාවට වඩිනකොටත් මග දිගට වඳින්න ගත්තාම සමහරට උන්වහන්සේට දානෙට වඩින්නවත් වෙලාවක් නැති වෙනවා. පෘථග්ජනකමට කේන්ති එන්නත් පුළුවන්. එතකොට දායකයට ආශිර්වාදයක් කෙරෙන්නෙත් නැහැ. උන්වහන්සේට අකුසල් සිද්ධ වෙනවා ද්වේෂසිත නිසා. ඉතින් දායකයා ප්‍රඥා ගෝචර නැති තැන ස්වාමීන් වහන්සේට නමුත් සිල් ආරක්ෂා කරන්න නම් හරි අමාරුයි. ඉතින් ඒ නිසා මහත් කුසලයක් Tamanට අත්පත් වෙන්න සුදුසු වෙලාව විවේක වෙලාව බලලා තමයි ගිහිල්ලා වන්දනාව කරන්න ඕනේ. ඉතින් එතකොට සාමාන්‍යයෙන් වන්දනා කරනකොට අපි පසඟ පිහිටවල වැන්දත් පොඩි අඩුපාඩුවක් තියෙනවා. අත්ල දිගෑරලා බිම තියෙන ස්වභාවයක් දකිනවා. දෙවැල මිටයි දෙදනයි නලලයි බිම තියලා අත්ලත් දිගෑරලා තියලා තමයි වඳින්නේ. ඒක සුදුසු නෑ. අත් බාහුව දෙක හිසින් ඉදිරියට දික් කරලා අර වගේ පාද සම්බාහනය කරනවා නම් සම්බාහනය කරලා එහෙම නැත්නම් අර අපි මෙහෙම ඉන්නකොට වඳිනවා වගේ අත් දෙක නෙළුම් පොහට්ටුවක් වගේ එකතු වෙන්න ඕනේ. එහෙම වන්දනා කළොත් තමයි සාර්ථක වන්දනාවක්. නිවැරදි වන්දනා ක්‍රමයක් වෙන්නේ. ඉතින් රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට මෙහෙම වැඳ වැඳ නමක් ප්‍රකාශ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා මහරජය මේ කයට මෙච්චරම ගරු කරන්නේ ඇයි කියලා. මේ කයට මෙච්චර ගරු කරන්නේ ඇයි? කොසල් රජ්ජුරුව කියන ස්වාමීනි ධර්මය අහලා ධර්මය තුලින් දැකපු මෙන්න මේ වාගේ ධර්මාන්වයක් මට තියෙනවා. ඒ නිසාම වඳින්න සුදුසුයි. මොකද්ද රජ්ජුරුවන්ට තියෙන ධර්මාන්වය? භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි, ධර්මයේ ස්වාක්කාතයි, සංඝයා සුපටිපන්නයි. ඒතර රජ්ජුරුවන්ට මේ හැඟීම දැනෙලා තියෙන්නේ කොහොමද? ධර්මය අහලා ධර්මයේ තුලින් තමයි මේ කරුණ රජ්ජුරුව ඉගෙනගෙන තියෙන්නේ. එතකොට හරි අපූර්වට ප්‍රත්‍යක්ෂ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා යෝ ධම්මං පස්සති සෝමං පස්සති. යමෙක් ධර්මයේ දකින්නවද ඔහු මාව දකින්නවා. සෝමං පස්සති යෝ ධම්මං පස්සති. යමෙක් මම දැක්කද ඔහු ධර්මයේ දකින්නවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ හඳුනා ගන්න හොඳම ක්‍රමය තමයි ධර්මය. අපි අද පිළිම වහන්සේ දැක්කත්, චෛත්‍ය දැක්කත්, ධාතුන් වහන්සේ දැක්කත් අපිට භාග්‍යතුන් වහන්සේ හරියටම අරමුණු වෙන්නේ නැහැ. යම් ශ්‍රද්ධාවක් තියෙනවා. නමුත් හැබැයි භාග්‍යතුන් වහන්සේ කොහොමද කියලා කවදාවත් වැටහෙන්නේ නැහැ. ඒ අවබෝධය ගන්න ඕනේ ධර්මයේ තුලින්මයි. ඒකට ධර්ම ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍යයි. නිවැරදිව ශ්‍රවණය කිරීම. දැන් බලන්න පුක්කුසාති රජුරු අපේ භාග්‍යතුන් වහන්සේ පුක්කුසාති මහරජුරු හොයාගෙන වැඩියනේ. මොකද රජුරු රාජ්‍ය අතහැරලා බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සසුන්ගත වෙලා හොයාගෙන එනවා. ඍෂි ප්‍රෞජ්ජාවෙන් පැවිදි වෙලා. ශ්‍රද්ධාව වැඩිකමට යොදුන් ගානක් යනවා සවැත් නුවරත් පහු කරලා. කායික වේදනාවක් නැහැ. හිත පිරීලා තියෙන්නේ බුද්ධාලම්බන ප්‍රීතියෙන්. ඉතින් එහෙම ගිහිල්ලා රෑ වෙනකොට අර කුඹල් කරුවෙකුගෙන් අහනවා සවැත් නුවරට තව හුඟක් දුරද කියලා. කුඹල් කරුවා කියනවා සවැත් නුවර පහු කරලානි ස්වාමීනි. දැන් අද රෑට මම මෙතන නවතින්නද? හෙට උදේම පිටත් වෙන්නම් කියලා. මට කමක් නෑ ස්වාමීනි ඕන තරම් ඉඩ තියෙන්නේ. ඔබ වහන්සේට සුදුසු නම් වැඩ ඉන්න කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ දන්නවා හෙට මේ පුක්කුසාති මං හොයාගෙන එන්නේ නෑ. හෙට ඔහුගේ ජීවිතයේ අවසාන දවස. අද මම ඔහු සොයාගෙන යන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ තවස්වරී පිටත් වෙනවා. රෑ වෙනකොට කුඹල් හල ළඟටම එනවා. කුඹල් කරුවගෙන් අවසරය ඉල්ලනවා රාත්‍රියේ නතර වෙන්න. හැබැයි භාග්‍යතුන් වහන්සේ කියලා අඳුරන්න බෑ. භාග්‍යතුන් වහන්සේ එහෙම වඩින අවස්ථා තියෙනවා. 이르දියක් පාලා සාමාන්‍ය භික්ෂුවක් වගේ වඩිනවා.
කාටවත් අඳුරන්න බෑ. ඉතින් කුඹල්කරු කියනවා මට නම් කමක් නැහැ. හැබැයි කලින් ආපු භික්ෂුවක් ඉන්නවා. උන්වහන්සේ කැමති නම් වැඩ ඉන්න කියලා. උන්වහන්සේගෙන් අවසර ඉල්ලහම අවසර ලැබෙනවා. දෙන්නම වැඩ ඉන්නවා. කිසිම කතාවක් නැහැ. රැය වුණාම දෙන්නම ආනාපාන කර්මස්ථානයේට සමවදිනවා. මධ්‍යම රාත්‍රියත් පහු වෙනවා. බුදුරජාණන් වහන්සේ බොහොම ප්‍රියයි මේ භික්ෂුවගේ ස්වභාවය. හැසිරීම. ඒ නිසා මධ්‍යම රාත්‍රියේ පහු වෙලා කතා කරනවා. කතා කරලා අහනවා ඔබ කවුද? තමන් ගැන විස්තර කියන මං තමයි පුක්කුසාති කියන රජු. බිම්බිසාර රජුරු මගේ නුදුටු මිත්‍රයා. මගේ මිත්‍රයා තමයි මට බුදුරජාණන් වහන්සේ ගැන කීවේ. මං ඒ බුදුරජාණන් වහන්සේ උදෙසා තමයි පැවිදි වුණේ. මම එදා පුක්කුසාති නම් රජෙක් කියලා. එතකොට අහනවා ඒ බුදුරජාණන් වහන්සේ අඳුරනවද? නෑ කියනවා. දැක්කත් දැනගන්න බැරිද? දැක්කත් අඳුරන්නේ නෑ කියනවා. එහෙනම් මම ඔබට බණ ටිකක් කියන්නද කියලා අහනවා. අතිශයින් නියතමානී නිසා කාගෙන් නමුත් බණනේ අහන්නේ. ඒ හින්දා වැරදි බණක් කියන්නේ නැති බව දන්නවා. ඉතින් සහ කියනවා. දේශනාව ඉවර වෙගෙන එනකොට තේරුම් ගන්නවා මම හොයාගෙන යන මේ මහා මුනීන්ද්‍රයන් වහන්සේ තමයි මං එක්ක මේ රාත්‍රියේ පහන් කරන්නේ. ඒතර කොහොමද අඳුරගත්තේ? ධර්මයේ තුලින්. ධර්මයේ තුලින් අඳුරගත්තේ මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ කියලා. වෙන බුද්ධ රශ්මියවත් පේන්න දීලා නැහැ. සඳහන් කරනවා ඒ රශ්මිය සිවුර ඇතුලේ සංගවනවා කියලා. ඒ නිසා අඳුරන්න ක්‍රමයක් ඇත්තෙම නැහැ. ධර්මයේ තුලින් අඳුරගන්නේ. කොසල් රජුරුත් එහෙමයි ධර්මයේ තුලින්ම මම භාග්‍යතුන් වහන්සේ අඳුරගත්තා. කොහොමද? භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණාව අපිට අපේ මුළු ජීවිත කාලෙමවත් තේරෙන්නේ නැහැ. අපිට මේක වචනයක් විතරයි. නමුත් සම්මා සම්බුද්ධත්වයේ කියන එක මේ ලෝකෙ සාමාන්‍ය කෙනෙකුට කවදාවත් ප්‍රත්‍යක්ෂ වෙන කාරණාවක් නෙමෙයි. ලෞතර බුදුරජාණන් වහන්සේ කවුද? කොයිතරම් කාලෙකින්ද ලෝකෙ පහළ වෙන්නේ? මොනතරම් දුර්ලභ සම්පතක්ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලා කියන්නේ? ඒ මහත් ගුණ ඇති භාග්‍යතුන් වහන්සේට යමෙක් ශ්‍රද්ධාවෙන් දන ගහලා වැන්දොත් ශ්‍රද්ධාවෙන් වැඳපු පුද්ගලයා දෙව්ලොව යවන්න තරම් සීල සමාධි ආදී ගුණයක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. පව්කාරයෙක් වැන්ද ඔහු දෙව්ලොව යවන්න තරම් හැකියාවක් බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඉතින් ඒ ගැන කරුණු ත්‍රිපිටකයේ බොහෝම සඳහන් කරලා තියෙනවා. මට්ට කුණ්ඩලී දෙව්ලොව ගියහම මට්ට කුණ්ඩලීගේ තාත්තා පස්සේ අහනවා කිසිම සීලයක් රැකපු නැති කවදාවත් දන් දුන්නේ නැති උඹ දෙව්ලොව ගියේ කොහොමද කියලා. ඒ වෙලාවෙත් කියන්නේ මට කාගේව සරණ නොලැබුණාට මට බුදුරජාණන් වහන්සේ පිහිට වුණා කියලා. මේ ලෝකේ අමාරුම දේ මොකක්ද කියලා ඇහුවොත් මට නම් හිතෙන්නේ බය නැතුව කියන්න තියෙන්නේ බුදුන් සරණ යෑමයි කියලා. අපි හිතන පළියට බුදුන් සරණ යන්න බෑ. බුදුන් හරියට සරණ යන්න නම් ඒ භාග්‍යතුන් වහන්සේ පිළිබඳව නිර්මල ත්‍රිපිටකයේ යම් කාරණාවක් තියෙනවා නම් ඒකදු කරුණක්වත් ප්‍රතික්ෂේප නොකරම භාග්‍යතුන් වහන්සේ පිළිගන්න ඕනේ. එදාටයි බුදුන් සරණ යන්න පුළුවන් වෙන්නේ. තථාගත කියන වචනය විස්තර කරනකොට ආකාර 8කින් පැහැදිලි කරනවා. එහි එක කරුණක් තියෙනවා. පස්වෙනි ආකාරයේ තත දස්සිතාය තථාගතෝ. අපිට සැක උපදින තැන්. මේ විශ්ව ධාතුවේ කොයිතරම්නම් සත්තු ඉන්නවද? අනන්ත විශ්වයේ කියලා තියෙන්නේ. නිමක් නැති විශ්වයේ කොයිතරම්නම් සත්තු ඉන්නවද? එතකොට මේ සත්ව සංහතියේ යම් කිසි සතෙක් ගැන කියලා ස්වාමීනි මේ සතා දැන් හිතන්නේ මොනවද කියලා ඇහුවොත් අහපු ගමන් ඒ සතා හිතන එක කියන්න පුළුවන්. එහෙම නැත්නම් යම් සතෙක් පෙන්නලා මේ ජීවිතෙන් මොහු මැරිලා ඊළඟ ජීවිතයක ඉපදිලා අවුරුදු 30ක් විතර ඒ ජීවිතයේ වයස ගිහිල්ලා 30 වෙනි අවුරුද්දේ දෙවෙනි පැයේ 4 වෙනි විනාඩියේ
පස්වෙනි තප්පරේ එළඹෙනකොට ඒ සතා මොනවා හිතනවද ස්වාමීනි කියලා ඇහුවොත් මේ අනාගතයේ උපදින්න ඉන්න සත්වයා හිතන දේ කියන්න පුළුවන් හැකියාව බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඒකයි ਸਰවඥතා ඥානය. ඉතින් මේ පොඩි කාරණා දෙකයි මතක් කළේ. එතකොට මේ හැකියාව ਸਰවඥතා ඥානයේ දූවිලි මාත්‍රයකටත් වඩා අඩු ප්‍රමාණයක්. සියලු සත්වයන්ගේ සියලු සිත් දන්නවා කියන කාරණාව ඒ ඥාන ශක්තියේ දූවිලි මාත්‍රයකටත් වඩා අඩු ප්‍රමාණයක්. ඉතින් ඒ වාගේ කල්පනා කරාම අපිට හැබෑවටම භාග්‍යතුන් වහන්සේ තේරුම් ගන්න සෑහෙන කාලයක් යයි. ශ්‍රද්ධා සිතින් ඒ භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කළා නම් දිවි හිමියෙන් ඒක ප්‍රතික්ෂේප කරන්නේ නැහැ කියන සිතින් තමයි සරණ යන්න වෙන්නේ. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ නම් පිළිගන්නවා. හැබැයි මේවා නම් විශ්වාස කරන්න බෑ කියලා හිතුවොත් අපිට තාම සරණ ලැබිලා නැහැ. ඒකයි සඳහන් කළේ භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි කියන කාරණාව තේරුම් ගන්න කොයිතරම් කාලයක් යයිද දන්නේ නැහැ. ඉතින් ඒ විදිහට රජ්ජුරුවන්ට නමුත් ඒ ධර්මාන්වයේ තියෙනවා කියලා සඳහන් කරනවා. සංඝයා ගැනත් ධර්ම රත්නය ගැනත් පැහැදිලි කරනවා. දක්වලා රජ්ජුරුව පළවෙනි ධර්ම චෛත්‍ය සඳහන් කරනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දැකලා තියෙනවා අවුරුදු 30 40 මහානදම් පුරපු ශ්‍රමණ බ්‍රාහ්මණයෝ. ගිහිගේ අතහැරලා පංචකාමයෙන් මිදිලා අවුරුදු 30ක් 40ක් මහානදම් පුරන අය. එච්චර කාලයක් අත්හැරීම ප්‍රගුණ කරලා මහානදම් පුරාපු මේ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ පස්සේ කාලයක කල්පනා කරනවා පැවිදි ජීවිතයෙන් අයින් වෙලා ගිහිල්ලා පංචකාමයෙන් සතුටු වෙන්න. ඉතින් මේ අවුරුදු 30 40ක් පංචකාමයේ අත්හැරලා ගියා නම් ඒ තුල යම් පෝෂණයක් ඔහු ලැබුවා නම් පංචකාමයේ තියෙන දුක දැක්කනම් මේ මෙච්චර කාලයකට පස්සේ ආයේ පංචකාමයේ විඳින්න යන්න හිතෙන්නේ නෑනේ. එතකොට එහෙම පිරිසක් අන්‍ය ශාසනවල නැහැ. මේ අන්‍ය ශාසනවල ඉන්න අය ගැන කියන්නේ. නමුත් ස්වාමීනි මම කවදාවත් මේ ශාසනයේ එහෙම පිරිසක් දැක්කේ නෑ. මේ ශාසනයේ සංඝයා ස්වාමීනි ප්‍රාණ පරිත්‍යාගයෙන් බුද්ධ රතනයට ධර්ම රතනයටත් අනුව තමන්ගේ ජීවිතය ගත කරන්න පොරොන්දු වෙලා ඉන්නේ. ඒ කියන්නේ දිවි හිමියෙන් භාග්‍යතුන් වහන්සේ අත්හරින්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් යම් වචනයක් යම් දහම් පදයක් ඒ කිසිදු වචනයක් කවර කවමදාකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සැකත් නැහැ. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සැකත් නැහැ. මගේ ජීවිතේ නැති වුණත් බුද්ධ රතනයටත් ධර්ම රතනයටත් පිටුපාන්නේ නැහැ කියන ප්‍රතිඥාව දීලා තමයි මේ ශාසනයට ඇවිල්ලා තියෙන්නේ. එවන් අය ප්‍රාණ පරිත්‍යාගයෙන් ඒ පොරොන්දුව රකින්නවා. ඒ ධර්මයේ තුල හික්මෙන්න ඔවුන් පංචකාමයෙන් ඈත් වුණා මිසක් කවදාවත් පංචකාමයේ පැත්තට ඇදුනේ නැහැ. හැබැයි යම් කෙනෙක් පසු කාලීනව පංචකාමයේ පැත්තට ඇදිලා යනවා නම් එතෙක් ඒ පුද්ගලයා මේ ධර්මයේ තුල ශික්ෂණයක් ලබලත් නැහැ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි. මේක මම මේ ශාසනයේ දකින විශේෂ ලක්ෂණයක්. යමක් අත්හැරලා මේ ශාසනයට ආවනම් හදවතින්ම සසුන්ගත වුණා නම් ඔහු අය පංචකාමයේ හොයන්න යන්නෙම නැහැ. දෙවැනි කාරණාව සඳහන් කරනවා ස්වාමීනි රජවරුත් එක්ක යුද්ධ කරනවා. බ්‍රාහ්මණයොත් එක්ක වාද කරනවා. ශාස්ත්‍රියොත් එක්ක වාද කරනවා. අම්මා දරුවොත් එක්ක වාද කරනවා. දරුවෝ අම්මත් එක්ක වාද කරනවා. සහෝදරියොත් එක්ක වාද කරනවා. මේ විදිහට නොඑක් අය ජීවිතේ ගැටුම් වල පැටලෙනවා. නමුත් මේ ශාසනය ඇතුළේ කිසිම භික්ෂුවක් තවත් භික්ෂුවක් එක්ක ගැටෙන්න ගියේ නැහැ. කිසිම භික්ෂුවක් තවත් භික්ෂුවක් විවේචනය කරන්න ගියේ නැහැ. කිසිම භික්ෂුවක් තවත් භික්ෂුවක් එක්ක අමනාප හැඟීමක් තියාගත්තේ නැහැ. මෛත්‍රී පෙරදැරිව හැම වෙලාවෙම කටයුතු කළා.
ඔවුන් සියලු දෙනාම කිරි දියසේ එකට මුහු වෙලා හිටියා. එහෙම එකමුතුවක්, එහෙම හමුවක්, එහෙම සමගියක් මම මේ ශාසනයෙන් පිට ස්වාමීනි වෙන කොහෙවත් දැකලා නැහැ. මේ ශාසනයේ ඔවුන් අතර වාද භේද නැහැ. සියලු දෙනාම එකම රසයක් හොයාගෙන එකම අරමුණකට යන පිරිසක්. නිවන් රසය හොයාගෙන ඒ උතුම් නිවනම අරමුණු කරලා යනවා මිසක් ඒ නිවන තමන්ගෙන් ඈත් කරන කටයුතු වල යෙදෙන භික්ෂූන් මේ ශාසනය ඇතුලේ නෑ ස්වාමීනි. ඒ නිසා මම මේ ශාසනය පිළිබඳව අතිශයින් පැහැදිලා ඉන්නේ. එවන් පිරිසක් නිර්මාණය කරපු භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි. දෙවෙනි ධර්ම චෛත්‍යය. සඳහන් කරනවා ස්වාමීනි මම මේ කාලේ ආරාමයෙන් ආරාමයට උයනින් උයනට යනවා. මෙතන ආරාමය කියලා කියන්නේත් වනාන්තරයට. අරමින් අරමට උයනින් උයනට යනවා. ඒ යනකොට ස්වාමීනි මම දකිනවා සමහර අය බොහොම කෘෂ වෙච්ච අය. බොහොම දුකසේ ජීවත් වෙන අය. ඉලයට කූඩු පෑදිලා බලන්න ප්‍රසන්නයි. මං ඒ අයගෙන් අහපුවාම ස්වාමීනි ලෙඩක්ද? එහෙම නැත්නම් ඔබ වහන්සේලාට බ්‍රහ්මචර්යාව පිළිබඳව කලකිරීමක් තියෙනවද? ඒතර සඳහන් කරනවා නෑ. පරම්පරාවෙන් එන රෝගයක් කියලා. නමුත් ස්වාමීනි මම කවදාවත් එහෙම පිරිසක් මේ ශාසනය දැකලා නෑ. මේ ශාසනයේ භික්ෂූන් වහන්සේලා ඔවුනොවුන් දිහා ප්‍රියහින් බලමින් බොහෝම ප්‍රිය මනාපව සතුටින් තමයි ඉන්නේ. මොකද්ද තියෙන සතුට? මේ සසරින් එතර වෙන්න අවශ්‍ය මඟ ධර්මයේ තුලින් පූර්ණේ කර කර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ මනවින් ගමන් කරන පිරිසක්. උන්වහන්සේලා තියෙන පුදුම සතුටක්. ඒ උන්වහන්සේලා මෙච්චර සතුටින් ඉන්නේ. බුදුරජාණන් වහන්සේට කීකරු හින්දා. බුදුරජාණන් වහන්සේට කීකරු හින්දා උන්වහන්සේලා ගාව මනාව සිල් තියෙනවා. සීලයෙන් යුක්තයි. විනය ගරුකයි. භාග්‍යතුන් වහන්සේගේ වචනයක්වත් අහක දාන්නේ නැහැ. ආන්ගේ භාග්‍යතුන් වහන්සේගේ වචනයක්වත් අහක දාන්නේ නැති නිසා උන්වහන්සේලා යා යුතු ගමන පූර්ණේ කරමින්මයි ඉන්නේ. මරණ බය නැහැ. ඒ නිසා සතුටින් ඉන්නවා. මොකද කවදා මැරුණත් කමක් නැහැ. මිගභූත ජාතක කතාව මේ කාරණාව පැහැදිලි කරන්න දුන්න හොඳ උදාහරණයක්. නමුත් විස්තර වැඩි වෙනවා. එතකොට කාල වේලාව මදි වෙන්න ඉඩ තියෙනවා. බොහොම කෙටියෙන් සිහිපත් කළොත් ධර්මාශෝක රජුරුවන්ගේ සියලුම සහෝදරයෝ ධර්මාශෝක රජුරු මැරුවා. එක්කෙනෙක් ඉතුරු කළා. බාලම එක්කෙනා. ඉතින් රජුරුව දැන් හොඳ මගට ඇවිල්ලා. ඒ වුණාට බාල සහෝදරයා හරිම කැමති නිදහසේ කැලෑවල වනාන්තරවල ජීවත් වෙන්න. උදේට කෑම කාලා කැලෑවට ගිහිල්ලා ගංගාවල් අයින්නේ දොළ පාරවල් ළඟ ගල් තලාවක ඉඳගෙන අත්තක් උඩ ඉඳගෙන පරිසරය දිහා බල බල සතුටු වෙන්න තිස්ස හරි කැමති. තිස්ස එක දවසක් දොළ පාරක් ළඟ විවේකීව වාඩි වෙලා ඉන්නකොට කැලෙන් ආවා මෝරෑන. ඒ මෝ ඇවිල්ලා අර දොළ පාර ළඟ හොඳට වැවිලා තිබිච්ච තනකොළ ඇත්ති තරම් බඩ පිරෙනකන් කෑවා. සල්ලි දීලා නෙමෙයිනේ. නිකන් කන්නේ. ඊට පස්සේ දොලෙන් වතුර බීවා. දැන් බඩවලුත් පිරීලා හොඳට. අර තන පිටිය දෙකක් වෙන්න ඒගොල්ලෝ ඒකේ නටා සෙල්ලම් කළා. මේක බලාගෙන ඉන්නකොට තිස්සට හිතෙනවා කැලේ නිකන් වෙවිච්ච තනකොළ ටික කාලා දොලෙන් වතුර ටික බීලා මේ තිරිසන් සත්තු මෙච්චර සතුටින් ඉන්නවනම් සතුටින් සෙල්ලම් කරනවනම් මේ දවස්වල අපේ අයියා තෙල් දාලා කිරි දාලා මිරිස් දාලා රසට
උයලා පූජා කරන රාජ භෝජන වාගේ දානේ වළඳලා භික්ෂුන් වහන්සේලා කොයිතරම් සතුටින් සෙල්ලම් කරනවද කියලා. තිස්සට හැංගිච්ච දේ. දැන් මුවන්ට තනකොළ හම්බෙන්නෙත් නිකන්. භික්ෂුන්ට සිව්පසය හම්බෙන්නෙත් නිකන්. ඉතින් බොහොම සතුටින් භුක්ති විඳිනවා ඇති. ගිහිල්ලා අහනවා මේ කතාව රජුරන්ගෙන් අහනවා. රජුරු කියනවා තිස්ස අදින් පස්සේ මම රජු නෙමෙයි ඔබයි රජු. රටේ රජකම ඔබ කරන්න ඕනේ. හැබැයි දවස් 7යි. ඊළඟ දවසේ මම උඹ මරනවා. රජුරු නැගිටලා ගියා. රජුරු දවස් 7කට පස්සේ එනවා. කොහොමද තිස්ස රජ සැප? භුක්ති විඳද හොඳට කියලා ඇහුවා. මොන සැපක්ද අයියේ? මම නාලා නැහැ. මම කෑම කාලා නැහැ. මට නිින්ද ගියේ නැහැ. ඒ ගත වෙන මොහොතක් ගානේ දවස් 7න් මරණේනේ. අපිටත් එහෙම තමා. තව පැයකින් වෙන්නත් පුළුවන්. නමුත් අර ඉලක්කයක් නැහැනේ. දැන් මෙයාට දවස් 7ක් සීමාවක් තියෙනවනේ. ඒ හින්දා කෑමොත් කන්න බෑ. ඉතින් මේ කාරණාව කියහම තිස්ස මගෙන් ඇහුවා නේද 7 දවසකට කලින් ප්‍රශ්නයක්. ඔබ මගෙන් ඇහුවනේ. අපි ප්‍රණීතව දෙන දානේ වළඳලා භික්ෂුන් වහන්සේලා කොහොම සතුටින් ක්‍රීඩා කරනවද කියලා. තිස්ස එහෙම එකක් නෑ උන්වහන්සේලාට. උන්වහන්සේලාට තියෙනවා මේ සංසාරي ගැන බය. උන්වහන්සේලාට තියෙනවා මරණ බය. සසර බය නැති කරගන්න මරණ බයෙන් මිදෙන්න උන්වහන්සේලා දිවා රැයේ බණ දහම් ප්‍රගුණ කරනවා. අපේ ආහාරය ගන්නේ තණ්හාවෙන්, ලෝභකමින්, රස තෘෂ්ණාවෙන් නෙමෙයි. මේ ශාසනය තුල බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න මේ කය පවත්ව ගන්න සිව්පසේ ලැබනවා මිසක් ඒ පිළිබඳව තණ්හාවක් නැහැ කියලා. රජ්ජුරුව කොච්චර ඥානවන්තද තිස්සට උත්තරේ දීපු අපූර්ව. අය කවදාවත් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. ඉතින් එහෙම සඳහන් කරලා කියනවා මේ සංඝයා ඒ තරම්ම ගුණකරුකයි. බුදුරජාණන් වහන්සේ පෙන්නපු මගට ඔබට මට එන්න පුළුවන් වුණා. අපටත් මරණ බය දැනෙන්නේ නැති වෙයි කියලා හිතෙනවා. ඒ මග අපි මනාව පිහිටියොත් ඇත්තටම මරණ බය නැහැ. යමෙක් ළඟ හොඳට සිල් තියෙනවා. ඒ පුජ්‍යලයා හොඳට දන් දීලා තියෙනවා. ඔහු මනාව තිසරණ සහිත නම් කොයි වෙලාවෙ මරුණාම මොකද? ආන් එතෙන්ට ආවනම් මරණින් පස්සේ අනිවාර්යෙන් උපදින්නේ මීට වඩා හොඳ තැනකනේ. මරුණට පස්සේ උපදින්නේ මීට වඩා හොඳ තැනක. සිල් තියෙනවා නම් හොඳ තැනකනේ උපදින්නේ. මං කියන්නේ මරුණට පස්සේ උපදින්නේ මීට වඩා හොඳ තැනක බව දැන් Tamanට ප්‍රත්‍යක්ෂයි නම් අය අමුතුවෙන් කපා බද්ධ කර ජීවත් වෙන්න ඕනේද? අපි කියමු කෑල්ලක් බද්ධ කරලා ජීවත් වෙනවා කියලා. ඊට පස්සේ එන පිළිකාව. ඊට පස්සේ එන වකුගඩුව අමාරුව. අක්මාව නරක් වෙච්චාම විඳින දුක. ඉතින් ඒවා විඳින්න ඕනේ නෑනේ. අර වෙලාවෙම මැරෙනවා නම් මැරෙන්න ඇරියනම් එහෙම දුකක් නැති තැනක උපදිනවා. බලන්න භාග්‍යතුන් වහන්සේගේ මග කීකරු වෙච්ච කෙනා මරණයට කොච්චර අභියෝග කරනවද කියලා. රජුරු සඳහන් කරනවා ස්වාමීනි ඊතා තියුණු වාල වේදීන් වගේ සමහර අය කරුණු හදාගෙන භාග්‍යතුන් වහන්සේ ගාවට එනවා වාද කරන්න. තියුණු කරුණු වුන් ගාව තියෙනවා. ඔවුන් බුදුරජාණන් වහන්සේ ගාවට වාද කරන්න ඇවිල්ලා වාදයක් නැහැ. එන්නේ වාද කරන්න. වාදයක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දැහැමි කරුණෙන් දහම් දේශනා කරාම දැහැමි වදනින් කතා කරලා අර්ථ සම්පන්න දහම් දේශනා කරලා ඔවුන් සතුටු කරවලා සමාදන් කරවලා පිහිටෙව්වහම ඒ තුල ඔවුන් ඉල්ලන්නේ ස්වාමීනි අපි මහාන කරන්න කියලා. එවන් හැකියාවක් තිබුණ ශාස්ත්‍රවරයෙක් ඉන්නවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ විතරයි. නැවත සඳහන් කරනවා ස්වාමීනි ශාස්ත්‍රීය
බ්‍රාහ්මණ ආදී මේ කුලවලින් පැවිදි වෙච්ච. ඉතා තියුණු නුවණ ඇති සමහර අය බ්‍රාහ්මණයෝ ශ්‍රමණයෝ නොයෙක් අය බුදුරජාණන් වහන්සේ ගාවට එන්නේ අපි බ්‍රාහ්මණ කියලා හිතාගෙන. අපි ශ්‍රමණ කියලා හිතාගෙන. අපි රහත් කියලා හිතාගෙන තමයි එන්නේ. ඒ එන්නේත් බුදුරජාණන් වහන්සේත් එක්ක වාද කරන්න. හැබැයි ඒ එන අයට භාග්‍යතුන් වහන්සේ දහම් දේශනා කරනවා. නිවැරදි මඟ කියලා දුන්නාම ඒ අය තනියම කම්පා වෙනවා. බුදුරජාණන් වහන්සේ මුණ නොගැහුණා නම් අපි ඉවරයි. හේතුව අපි රහත් නොවි රහත් කියලා හිතාගෙන හිටියා. අපි බ්‍රාහ්මණ නොවි බ්‍රාහ්මණ කියලා හිතාගෙන හිටියා. අපි ශ්‍රමණ නොවි අපි ශ්‍රමණ කියලා හිතාගෙන හිටියා. නමුත් දැන් තමයි දන්නේ රහතන් වහන්සේ කවුද බ්‍රාහ්මණයා කවුද ශ්‍රමණයා කවුද කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ගාවට ආවේ නැත්තම් වැරදි මතයක පිහිටලා අපි ඉවරයි මරිච්ච ගමන් අපායට යන්නේ. බුදුරජාණන් වහන්සේ ගාව පැවිදි වෙලා ඒ අති උතුම් අරහත්ත්වය හොයාගෙන සියලු දෙනාම එක මගින් ගමන් කරනවා. ස්වාමීනි ඒක මේ ශාසනයේ තියෙන ශ්‍රේෂ්ඨත්වය. භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ මනාව ප්‍රකට වෙන තැන්. මං ඒක අඳුරගෙන තියෙනවා ස්වාමීනි. රජුරු කියනවා ස්වාමීනි මං ගාවේ ඉන්නවා ඉසිදත්ත සහ පුරාණ කියලා වඩුව දෙන්නේ. ඒ වඩුව දෙන්නට සියලුම අපෝපස්ථාන සැලකිලි සත්කාර දක්වන්නේ මම. ඔවුන්ගේ මුළු ජීවිතේම පෝෂණය වෙන්නේ මගේ උඩ. මා මත. මට දවසක් හිතුණා සියලුම සැප පහසුකම් වලින් ඔවුන් පෝෂණය කරන මට ඔවුන් කොච්චර ආදරෙයිද කියලා බලන්න ඕනේ කියලා. මන් දවසක් ඔවුන් දෙන්නත් එක්ක ගමනක් ගිහිල්ලා 3 දිනෙකට නිදාගන්න අමාරු පුංචි තැනක නතර වුණා. ටික වෙලාවක් අපි කතා කර කර ඉඳලා මං කිව්වා මට නිදිමතයි. මං නිදාගන්නම් කියලා මං කලින් නිදාගත්තා. රජුරු නිදාගෙන නැහැ. රජුරු මේ දෙන්න මොනවද කියන්නේ කියලා බලන්න. ස්වාමීනි වුන් දෙන්න සෑහෙන වෙලාවක් දැහැමි කතාවෙන් කතා කර කර හිටියා. කතා කර කර ඉඳලා දැන් එහෙනම් නිදාගමු කියලා කීවා. එක්කෙනෙක් කියනවා අද බුදුරජාණන් වහන්සේ කොයි පැත්තේද දන්නේ කියලා. තව කෙනෙක් කියනවා අද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ මේ පැත්තේ කියලා. වුන් දෙන්නම තීරණය කරනවා. රජ්ජුරුවන්ගේ පැත්තට පය දාලා භාග්‍යතුන් වහන්සේ පැත්තට හිස දාලා නිදාගමු කියලා. ඒ අය වෙනුවෙන් භාග්‍යතුන් වහන්සේ මුකුත් කරලා නැහැ. නමුත් ඔවුන්ගේ වගකීම ඔක්කොම දරන්නේ මම. ඒ සියල්ලම කරන මම පැත්තට පය. භාග්‍යතුන් වහන්සේ පැත්තට හිස. මේ අය කොයි තරම්නම් බුද්ධ ගුණය තුල හික්මිලාද? භාග්‍යතුන් වහන්සේට කොයි තරම් ගරු කරනවද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මයේ ස්වාක්ඛාතයි සංඝයා සුපටිපන්නයි. රජු ඊළඟට සඳහන් කරනවා ස්වාමීනි තවද කාරණාවක් තියෙනවා මට කියන්න. භාග්‍යතුන් වහන්සේටත් දැන් වයස අවුරුදු 80යි. මටත් දැන් වයස අවුරුදු 80යි. භාග්‍යතුන් වහන්සේත් ශාක්‍ය වංශිකයි. මමත් ශාක්‍ය වංශිකයි. භාග්‍යතුන් වහන්සේත් කොසල් රට වැසියෙක්. මමත් කොසල් රට වැසියෙක්. මේ කාරණා ටික ඔක්කොම සංසන්දනය කරාමත් මට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන අප්‍රමාණ ගෞරවයක්. ඒ හින්දා ස්වාමීනි මගේ මුළු ජීවිතේම මම බුදුන් සරණ ගියපු කෙනෙක්. මට භාග්‍යතුන් වහන්සේ පිළිබඳව තියෙන අතිශය ගෞරවය. ධර්ම රත්නය පිළිබඳව තියෙන ගෞරවය. ආර්ය මහා සංඝ රත්නය පිළිබඳව තියෙන ගෞරවයක්. ඒ ගෞරවයෙන් ධර්මයේ තුලින් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙනයි මනවින් මන් තුනුරුවන් සරණ ගියපු කෙනෙක්. ඒ නිසයි මම භාග්‍යතුන් වහන්සේට මෙච්චර ගරු කරන්නේ. එහෙමත් කියලා සඳහන් කරනවා ස්වාමීනි මම අභිෂේක ලැබපු රජෙක්. මට පුළුවන් ඕනෙම කෙනෙක් මරන්න. රජුයි පාලකයයි අතර වෙනසක් තියෙනවා. පාලකයන්ට විරුද්ධව නඩු දාන්න පුළුවන්. රජුරවන්ට විරුද්ධව නඩු දාන්න බෑ.
රජ්ජුරුව කියලා කියන්නේ රටේ ජනතාවගේ අයිතිකාරයා. ඒතර කාටද නඩු දාන්නේ? නඩු දාන අධිකරණයක් තියෙන්නේ රජ්ජුරුවන්ගේ යටතේ. ඒ කියන්නේ විනිසුරුවරුත් ඉන්නේ රජ්ජුරුව යටතේ. විනිසුරුවන්ගේ අයිතිකාරයත් රජ්ජුරුව. ඉතින් නඩු දාන්න කෙනෙක් නෑනේ. රජ්ජුරුව නිකන් ਸਰව බලධාරී වගේ. ඉතින් ඒ නිසා මම එහෙම රජෙක්. ඕනම කෙනෙක් මට මරන්න පුළුවන්. ඕනම කෙනෙක් රටින් පන්නන්න පුළුවන්. ඕනම කෙනෙක්ගේ අතපය කපන්න පුළුවන්. මට චෝදනා කරන්න කෙනෙක් නෑ. රජෙක් කියන්නේ එහෙම ප්‍රබල කෙනෙක්. නමුත් ස්වාමීනි මගේ රාජ සභාවට ගියාම මගේ රාජ සභාවේ ඉන්න ඇමතිවරු ටික නිශ්ශබ්ද කරන්න මට බෑ. මම රාජ සභාවේ කතා කරනකොට ඔවුනුත් කතා කරනවා. ඔවුන්ට නිශ්ශබ්ද වෙන්න කියලා ටික වෙලාවක් ගියාම ආයෙත් කතා කරනවා. ඉතින් ඔවුන් දන්නවා රජුරණ තරහ ගියොත් මරන්නත් පුළුවන් කියලා. ඒත් කීකරුකමක් නෑ. නමුත් මම එක දවසක් භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ දැක්කා. එක අන්‍ය තීර්ථකෙක් ඇවිල්ලා ඉන්නවා. ඔහු භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන වෙලාවේ කහිනවා. ස්වාමීනි මම දැක්කා එක භික්ෂුවක්. ඔහුට දණිහෙන් ඇනලා කියනවා අපේ භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කරන තැන සද්ද කරන්න එන්න එපා කියනවා වගේ. ඔහුට දණිහෙන් ඇනලා එතන යන්න කියනවා. මම මෙච්චර රජෙක් වෙලත් මට මේ රාජ සභාව නිශ්ශබ්ද කරන්න බෑ නිශ්ශබ්ද වෙන්න කියලාවත්. භාග්‍යතුන් වහන්සේ කාටවත් නිශ්ශබ්ද වෙන්න කියලා නැතුව මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ දේශනාව කරන තැන තව කෙනෙක් සද්ද කරනවට පුදුම අකමැතියි. ඒ උන්වහන්සේලා භාග්‍යතුන් වහන්සේ මනවින් හඳුනාගත්ත නිසා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ධර්මයේ ස්වාක්කාතයි සංඝයා සුපටිපන්නයි. ආයුධයක් නැතුව දඬුවම් නැතුව සැරවැර කීමක් නැතුව සත්වයා හීලය කරන්න භාග්‍යතුන් වහන්සේට තියෙන්නේ පුදුමාකාර හැකියාවක්. මේ විදිහට ධර්ම චෛත්‍යයන් ප්‍රකාශ කරලා ස්වාමීනි මම රජෙක් මට වැඩ ගොඩක් තියෙනවා. දැන් යන්න වෙලාවයි කියලා සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහරජා ඔබට යන්න වෙලාව ඇවිල්ලා නම් පිටත් වෙන්න. රජු පිටත් කරලා භික්ෂුන් වහන්සේලාට කතා කරලා මහණෙනි කොසල් රජුරුව ඇවිල්ලා මෙන්න මේ වාගේ ධර්ම චෛත්‍යයන් දේශනා කරලා ගියා. ඒවා එකක්වත් වැරදි නෑ. ඒ ධර්ම චෛත්‍යයන් ඒ විදිහට සියලු දෙනාම දරන්න කියලා නැවත වතාවක් රජුරුව කියපු කාරණා ටික බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. භික්ෂුන් වහන්සේලා ඒ සියලු කාරණා පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේ නැවත දේශනා කරපු නිසා ඒ සූත්‍රයේ බුද්ධ දේශනාවක් බවට පත් වෙනවා. ඉතින් මේ ධම්මචේතිය සූත්‍රය මේ පැයක කාලයකට අපි ඊටාම කෙටියෙන් කරුණු සාකච්ඡා කරමින් භාග්‍යතුන් වහන්සේ කවුද? ධර්ම රත්නය මොකක්ද? සංඝ රත්නය කවුද කියන කරුණු ටික සාකච්ඡා කරන්න යෙදුනේ. මේ කාරණාව ඔස්සේ නැවත හිතලා සම්මා සම්බුද්ධ ශාසනයේ ලැබිලා තියෙන මේ උතුම් අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට කීකරු ශ්‍රාවක පිරිසක් බවට පත් වෙන්න අවස්ථාව ලැබුණොත් ඒක මේ සංසාරයට අපි ලබාවු මහ භාග්‍යයක්. භාග්‍යතුන් වහන්සේට කීකරු ශ්‍රාවක පිරිසක් වෙනවා නම් ඒ අය බුදුරජාණන් වහන්සේගේ සරණ ලබන අය. මේ ලෝකේ භාග්‍යතුන් වහන්සේගේ සරණ යමෙකුට අහිමිද? ඔවුන් හැමෝම අසරණයි. භාග්‍යතුන් වහන්සේගේ සරණ නැති තැන අසරණ වුණා මිසක් කෑම බීම නැති තැන නෙමෙයි අසරණයි කියන්නේ. ඒවා සාමාන්‍ය දේවල්. භාග්‍යතුන් වහන්සේගේ සරණ තියෙනවා නම් කෑම බීම නැතත් කමක් නැහැ. මේ ලෝකේ කවුරු මගෙත් එක තරහ වුණත් කමක් නැහැ. මට මේ ලෝකේ වෙන කවුරුවත් නැති වුණත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මාත් එක්ක තරහ නැත්තම්. ආන් එහෙම හිතන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ දන්නාසේක. මම නොදනිමි. එහෙම හිතන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක කියලා අවබෝධ වෙනවනම් ඔහුට භාග්‍යතුන් වහන්සේගේ සරණ නිතැතින් ලබන්න පුළුවන් කෙනෙක්. මොකද භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍රු මම ශ්‍රාවක කියන්නේ ශාස්ත්‍රවරයාට උඩින් මට කවදාවත් යන්න බෑ. භාග්‍යතුන් වහන්සේමයි දන්නේ මම දන්නේ.
එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු හැම වචනයක්ම පිළිගන්නවා කියන එකයි කියන්නේ. ඒ පිළිගැනීම පිළිගන්න එහෙම හිතන්න ඔබට හෙට දවස අහිමි වෙන්න පුළුවන්. නිසා අද දවසේ නිවැරදිව තුරුණුවන් සරණ ගිහිල්ලා මේ සංසාරේ කෙරවල කරන්න කටයුතු කරන්න උතුම් බුද්ධාන්තරයෙන් ඵල නෙලන්න භාග්‍ය වාසනාව ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබනවා පූජ්‍ය කීඹියේ නන්දරතන ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේ. ඒ වගේම පූජ්‍ය විටියල අවසරයි තුසිත රතන අපේ ස්වාමින් වහන්සේ. අංක 225න් 343 ෆර්ගියුෂන් පාර කොළඹ 15 ලිපිනෙහි පදිංචි ප්‍රදීප් කුමාර මහත්මයා, නිරෝෂා දිල්රුක්ෂි මහත්මිය ස්වාමින් වහන්සේලා ප්‍රධානව ධර්ම දේශනාවේ දායකත්වයේ දරන බව සිහිපත් කරනවා. උතුම් අරමුණ හැටියට සඳහන් කරනවා නිදන ප්‍රාප්තියට පත්වන ජේ.එම්. ගුණරත්න පියාණන්, කේ.පී.ඩී. වයලට් මෑණියන්, මොයිසස් අප්පුහාමි සීයා, ලීලාවතී ආච්චි අම්මා, වයලට් නෝනා ආච්චි අම්මා, සියලුම මියගිය ඥාතීන් ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ආශිර්වාද කරනවා. ආමර්වීදිය ජේතවනාරාම විහාරාධිපති බඹරැන්දේ අවසරයි ශ්‍රී රාහුල නාහිමිපාණන් වහන්සේට හා මෙහි වැඩ සිටින පොඩි හාමුදුරුවන් වහන්සේලා දෙනමටත් නිදුක් නිරෝගී සුවය පිණිස අයිරින් පෙරේරා මෑණියන්ට හා ධර්මසේන පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නත්, නවෝදී නිපුණිකා දියණිය හා දිල්මික තත්සරණ පුතණුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත්, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පැමිණ සිටින සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කරන ලක්වැසි ලෝවැසි සියලු දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා කරලා තියෙනවා. අපේ ස්වාමින් වහන්සේලා ප්‍රධාන දායක පිරිස පුණ්‍යානුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.